නිර්මාණාත්මක රංග රචනය. ආදරණීය පුතේදුවේ නිර්මාණාත්මක රංග රචනය ඉදිරිපත් කරන්නට ඔබට සිද්ධ වෙන්නේ සාමූහික ක්‍රියාකාරකමක් විදිහට. මේ නිර්මාණාත්මක රංග රචනය සඳහා ඔබට ලබා දෙන මේ කාලය මිනිත්තු 2ක් 4ක් අතර කාලයක්. එතකොට මිනිත්තු 2යි 4යි අතර කාලය ඇතුළත මේ ඉදිරිපත් කිරීම ඔබ කර අවසන් කරන්නට ඕනේ. ඒ වගේම සහභාගී වෙන්නට පුළුවන් උපරිම ප්‍රමාණය 5 දෙනයි, අවම ප්‍රමාණය 3 දෙනයි. ඔබට මේ 3 දෙනෙක්, 4 දෙනෙක්, 5 දෙනෙක් වගේ මේ පිරිසක් එක්ක මේ ඉදිරිපත් කරන්නට තියෙන ඉදිරිපත් කිරීමේදී මෙන්න මේ වගේ දේවල් ගැන අවධානය යොමු කරන්නට අවශ්‍යයි. මේ බලන්නකෝ. සාමූහිකයි කාලය විනාඩි 2යි විනාඩි 4යි අතර එක් කණ්ඩායමක සමාජිකාවන් 3 දෙනෙක් 5 දෙනෙක් අතර හුදු නර්තනයෙන් ඔබට ගියේ ඉදිරිපත් කිරීමක්. විශේෂයෙන් ඔබ මතක තබා ගන්නට ඕනේ මේ නිර්මාණාත්මක රංග රචනය කියලා කිව්වහම නැටුමක් නෙවෙයි. නැත්නම් මේ වෙන මේ හුදු නර්තනයක් ඉදිරිපත් කිරීමක් නෙවෙයි. අපිට සංගීත කණ්ඩයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ සංගීත කණ්ඩයන් ඔබට මේ තෝරාගන්නේ කොහොමද කියලා අවබෝධයක් ලබා දීලා තියෙන්නේ. අපි ඉදිරියටත් කියනවා සංගීත කණ්ඩය තෝරාගත්තට පස්සේ සංගීත කණ්ඩයට ඔහේ නර්තනයක් ඉදිරිපත් කිරීම නිර්මාණාත්මක රංග රචනයක් නෙවෙයි. ඒ නාටකීය ගුණයක් තියෙන්නට ඕනේ. අපි ඉදිරියට ඒ ගැන කතා කරනවා. ඒ විතරක් නෙවෙයි වාචික අභිනයෙන් තොර ඉදිරිපත් කිරීමක්. මෙහිදී වාචික අභිනය නැත්නම් කටහඬ වචන ඉදිරිපත් කරන්නට බෑ. මේ ඉදිරිපත් කිරීම ශාරීරික සහ මේ සාත්වික අභිනය පාවිච්චි කරගෙන ඉදිරිපත් කරන ඉදිරිපත් කිරීමක් වෙන්න ඕනේ. ඒත් එක්කම ආංගික අභිනයට විශේෂ ස්ථානයක් මෙහිදී ලබා දෙන්නට පුළුවන්. ඔබට මේ සංගීත ඛණ්ඩ තෝරා ගැනීම සඳහා ඔබට සංගීත ඛණ්ඩ ලබා දීලා තියෙනවා. අන්තර්ජාලය තුල ප්‍රකාශයට පත් කරලා තියෙනවා. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණයට අදාළ සංගීත ඛණ්ඩ මොනවද කියලා. ඔබේ ගුරුතුමිය, ඔබේ ගුරුතුමා ඔබ දැනුවත් කර ඇති මේ වෙනකොටත්. ඒ වගේම ඔබ එහෙම දැනුවත් වෙලා නැත්නම් යම් හේකින් අන්තර්ජාලයට ගොස් ඔබට මේවා බාගත කරගන්නට පුළුවන්. ඒත් සමගම මේ සඳහා පෙර සූදානම අත්‍යවශ්‍යයි. සාමූහික කාර්යයක් නිසා ඒ සාමූහිකත්වය සංවර්ධනය කරගෙන ඒත් එක්කම තමන්ගේ නිර්මාණ කාර්යය ඉදිරියට ඉතා ප්‍රශස්ත මට්ටමකට ගෙනීම සඳහා පුහුණු වීම අත්‍යවශ්‍යයි. ඒ වෙලාවට ගිහිල්ලා ඕනෑ සංගීත ඛණ්ඩයක් දාන්න ඇරලා තමන්ට ඕනෑ නිර්මාණයක් කරන්නට එතනදී අවකාශ ලැබෙන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම අසාර්ථක ඉදිරිපත් කිරීමක් තමයි ඉදිරිපත් කරන්න වෙන්නේ. හොඳට මතක තියාගන්න ඕන මේ සඳහා ඔබට ලකුණු 15ක් ලැබෙනවා. මේ නිර්මාණාත්මක රංග රචනයේට ලකුණු 15ක් ඔබට ලබා ගන්නට වාසනාව තියෙනවා. හරි. මේ නිර්ණායකයන් පිළිබඳව කතා කරන්නට අපි සූදානම් වෙන්නේ. මේ බලන්නකෝ. ඔබ හොඳින් කියවන්නකෝ මේ නිර්ණායක. සංගීත ඛණ්ඩයේ සුවිශේෂී ආකෘතික ලක්ෂණ හඳුනා ගැනීම සහ අර්ථකථනය. සංගීත ඛණ්ඩයේ සුවිශේෂී ආකෘතික ලක්ෂණ හඳුනා ගැනීම සහ අර්ථකථනය. ඔබට ලැබෙන සෑම සංගීත ඛණ්ඩයක්ම එක වගේ නෙවෙයි. ඒ සංගීත ඛණ්ඩයේ විවිධ අවස්ථාවන් වෙනස්. ඒ සංගීත ඛණ්ඩයෙන් නිරූපණය වෙන භාවය වෙනස්. එක සංගීත ඛණ්ඩයක් තියෙන්න පුළුවන් අතිශය සුන්දර බොහොම මනස්කාන්ත පරිසරයක ඇතිවන හැඟීම් භාවමය හැඟීම් උද්දීපනය කරන්න පුළුවන් සංගීත ඛණ්ඩයක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් සංගීත ඛණ්ඩයක් තියෙන්න පුළුවන් මේ බොහොම කුතුහලයේ දනවන සංගීත ඛණ්ඩයක්. තවත් සංගීත ඛණ්ඩයක් තියෙන්න පුළුවන් ශෝකී සංගීත රාවයක් තියෙන. ඒ ශෝක රසයේ උද්දීප්ත කරන සංගීත ඛණ්ඩයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් භයානක රසය එකතු වෙලා තියෙන සංගීත ඛණ්ඩයක්. එහෙම නැත්නම් මේ හැම එකකම සම්මිශ්‍රණ වීම තියෙන සංගීත ඛණ්ඩයක් වෙන්නත් පුළුවන්. දැන් මේ සංගීත ඛණ්ඩ ටික හැම දෙයක්ම ඔබට හොඳින් අසන්නට පුළුවන් හින්දා මේක තෝරා ගන්නට ඔබට හොඳට හැකියාවක් තියෙනවා. එහිදී සංගීත ඛණ්ඩයේ සුවිශේෂී ආකෘතික ලක්ෂණ හඳුනා ගැනීම සහ එය අර්ථකථනය කිරීම, එහි තියෙන භාවයන් මනෝභාවයන් ඉදිරිපත් කිරීමට ඔබට ලකුණු 5ක් ලබා ගන්න පුළුවන් ප්‍රශස්ත මට්ටමේ ඉදිරිපත් කිරීමක් සිද්ධ කරොත්.
ඒත් සමගම මේ මනෝභාවික අන්තර්ගතයේ වෙනුවෙන් ලකුණු 5ක් වැඩිපුර ඔබට ලබා දෙනවා. මනෝභාවික අන්තර්ගතය කියලා කියන්නේ ඒ සංගීත ඛණ්ඩයේ නිරූපණය වෙන භාවය තමන්ගේ නිර්මාණය තුළින් රංග රචනය තුළින් උද්දීප්ත කරලා පෙන්නනවා නම් අන්නේ උද්දීප්ත කරන භාව නිරූපණයට ඔබට ලැබෙන ලකුණු 5ක උපරිමයක්. ඊළඟට ශාරීරික ප්‍රකාශනය සහ අවකාශ භාවිතය. අංග චලන ප්‍රකාශ කිරීම, අංග චලන මගින් හැඟීම් ප්‍රකාශ කිරීම සහ අවකාශයේ තමන් ඉදිරිපත් කරන රංග භූමිය නැත්නම් වේදිකාවේ තමන්ට ඉදිරිපත් කරන්න තියෙන ඉදිරිපත් කිරීමේ භූමියේදී ඒ අවකාශයේ භාවිත කිරීම සඳහා ඔබට ලකුණු 5ක උපරිමයක් ලැබෙනවා. හොඳයි. අපි දැන් ඉදිරියට යමු. ඊළඟට අපිට විශේෂ කරුණු ටිකක් තමයි කතා කරන්න තියෙන්නේ. මොකද්ද? රංග රචනය සඳහා කොහොමද අපි සූදානම් වන්නේ? නිර්මාණාත්මක රංග රචනයක් සිදු කිරීම සඳහා පුහුණු වෙන එක දැන් ඔබට මේ විභාගයට මුහුණ දෙන්නට ඉන්න කාලෙදී ප්‍රායෝගික පරීක්ෂණයට කලින් මාස දෙකකදී විතර පුහුණු වෙන එකක් ගැන නෙවෙයි මම කියන්නේ. ඔබට බොහොම දීර්ඝ කාලයක් පුරාම මේ ඉදිරිපත් කිරීමට පුහුණු වෙන්නට පුළුවන්. ඔබට ඒ අවස්ථාවක් තිබුණා. හැබැයි පහුගිය කොරෝනා ව්‍යසන සමය නිසා සමහර විට පොඩි අපහසුතාවයන් වලටපත් උනත් දැන් ඔබට නැවත අවස්ථාව ඇවිල්ලා තියෙනවා මේ ඉදිරිපත් කිරීම නිවැරදිව කරන්න. දැන් ඉදිරි කාලයේදී නැවත මේ විභාගවලට ඉදිරිපත් වෙනකොට මේ පරීක්ෂණයට ඉදිරිපත් කරනකොට මේ උපදේශ මාලාව අනුගමනය කරන එක මගේ දූල පුතාලට මම හිතනවා සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන්නට බෙහෙවින් බලපායි කියලා. හරි. බලන්නකෝ සූදානම් විය යුතු ආකාරය. නිර්මාණාත්මක රංග රචනය ලකුණු ලබා දීමට අපේක්ෂිත සාධන මට්ටම. මෙන්න මේ නිර්මාණාත්මක රංග රචනය සඳහා ලකුණු ලබා දීමේ සාධන මට්ටම පිළිබඳව තමයි මේ කතා කරන්නේ. ඔබ හොඳින් අවබෝධ කරගන්න කියවලා. ලකුණු 5ක විශිෂ්ටයෙක් වෙන්න ඔබට පුළුවන්. ලකුණු 5ක් ලබා ගන්නවා කියලා කියන්නේ එක නිර්ණායකයකට ලකුණු ලබා ගන්න තියෙන උපරිම ලකුණු 5යි. ඒ ලකුණු 5ම ලබා ගන්නවා කියලා කියන්නේ ඔබේ කණ්ඩායම හොඳ විශිෂ්ටයින්ගේ විශිෂ්ට ඉදිරිපත් කිරීමක් කරපු කණ්ඩායමක්. මේක මුලින්ම සංගීත ඛණ්ඩයේ ආකෘතිය, තනුවේ නාදමේ විශේෂත්වයේ, රිද්මේ ලය හඳුනාගෙන සියලුම අර්ථකථනයන් නාටකීය අවස්ථාවන් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් නම් අන්න ඒකට ලකුණු 5ක් ලබා ගන්නට ඔබට අවස්ථාව ලබා දීමට ඔන්න පුංචි ඔබට අඩිතාලමක් සපයා ගන්න පුළුවන්. දැන් මේකෙන් කියන්නේ මොකද්ද? සංගීත ඛණ්ඩයේ තියෙනවා විවිධ වෙනස්කම්. ඒකාකාරී සංගීත ඛණ්ඩයක් තියෙන්නත් පුළුවන්, එහි විශේෂත්වයන් තියෙන්නත් පුළුවන්. නමුත් සමහර විට සංගීත භාණ්ඩ වෙනස් වෙන්න පුළුවන්, සංගීත නිර්මාණයේ වෙනස්කම් නැත්නම් භාවයන් උද්දීපනය කරන අවස්ථාවන් වෙනස් වෙන්න පුළුවන්. සමහරට ආරම්භයේ ශෝකීරාවයකින් ආරම්භ වෙලා මැදදී වඩා වේගවත් වෙලා සංගීත කණ්ඩායම අවසානයේදී මේ පිපුරුමක් විදිහට යන සංගීත කණ්ඩයක් වෙන්න පුළුවන්. සමහර විට ආරම්භයේදී බොහොම සුන්දර සංගීත කණ්ඩයකින් ආරම්භ වෙලා ඒ සංගීත කණ්ඩය අවසන් වෙනකොට වෙනස් වෙලා ශෝකීරාවයකට පත් වෙන්න පුළුවන්. නැත්නම් කුතුහලය අවුස්සන සංගීතරාවයක් ඇතුළට එන්න පුළුවන්. මෙන්න මේ වෙනස්කම් හඳුරගන්න. මේ වෙනස්කම් වලදී ඔබට සංගීතමය භාණ්ඩ නැත්නම් සංගීත උපකරණ, සංගීත භාණ්ඩවල වෙනස්කමුත් මේ සංගීත ඛණ්ඩ ඇතුළේ තියෙනවා. සමහරට පියානෝවකින් පටන්ගෙන ඒට සංගීත වයලින් වාදනයක් එකතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වයලින් වාදනයත් එක්ක ඩ්‍රම්ස් වාදනයක් එන්න පුළුවන්. ඒ අවනද්ද භාණ්ඩ වාදනයත් එක්ක තවත් සංගීත භාණ්ඩවල නාදයන් එකතු වෙන්න පුළුවන්. මෙන්න මේ හැම අවස්ථාවකම නිරූපණය කරන භාවය වෙනස්. ඒ වෙනස්කම හරියට අවබෝධ කරගෙන, එහි ලය අවබෝධ කරගෙන, ඒ තියෙන තාලානුකූල බව, රිද්මයානුකූල බව අවස්ථාවට ගලපගෙන තමන්ගේ අවස්ථාව නිරූපණය කිරීමට ඔන්න නිර්මාණාත්මක රංග රචනයේදී අවබෝධය ලබා ගන්නට ඕනේ. එහෙම වුණොත් එහෙම ඒ වගේ ඉදිරිපත් කිරීමක් කරොත් ඔබට ලකුණු 5 සීමාවට යන්න අපහසු වෙන්නේ නැහැ. විශිෂ්ටයින්ගේ සීමාවේ ඔබ ඉන්නේ එතකොට. ඉදිරිපත් කිරීම තුළ සංකීර්ණ මනෝභාවයන් ප්‍රකට කරයි. ඉදිරිපත් කිරීම තුළ සංකීර්ණ මනෝභාවයන් ප්‍රකාශ සරල සිදුවීමක් වෙන්න පුළුවන්. ඒ සරල සිදුවීම ඇතුළේ තියෙන සංකීර්ණ මනෝභාවයන් තමන්ගේ ඒ භාවයන් ඉදිරිපත් කිරීමේදී ඔබට විශිෂ්ටත්වයන් පෙන්වන්නට පුළුවන් නම් අන්න ඔබට විශිෂ්ට ඉදිරිපත් කිරීමක් කරන්නට පුළුවන්.
අවකාශ භාවිතය හා චලනය අතිශයින්ම නිර්මාණාත්මකයි. හුදු නර්තනයක් නොවේ කියලා මම කිව්වනේ මේ ඉදිරිපත් කිරීම. එතකොට අවකාශ භාවිත කරනකොට නැත්නම් චලන ඉදිරිපත් කරනකොට ශාරීරික ඉදිරිපත් කිරීම කරනකොට නිර්මාණාත්මක ඔබට ඉදිරිපත් කරනවා නම් එය ඇතැම් විට සංකේතාත්මක වෙන්න පුළුවන්, එය ව්‍යංගාර්ථවත් වෙන්න පුළුවන්, එය අපූර්වත්වෙන් යුක්තව ඉදිරිපත් කරන්නට පුළුවන් නම් අන්න විශිෂ්ටයෙකුට හිමි ලකුණු ඔබට ලබා ගන්නට පුළුවන්. සාමූහිකත්වයේ මනාව පිළිඹු කරමින් විශිෂ්ට ඉදිරිපත් කිරීමක් සිදු කරයි නම් ඔබට ලකුණු 5ම ලබා ගන්නට පුළුවන් ඔබේ කණ්ඩායමටම. එතකොට සාමූහිකත්වය නිවැරදි විදිහට අවබෝධ කරගන්නට නම් මේ සමූහය නිවැරදිව පුරුදු පුහුණු වෙන්නටම අවශ්‍යයි. නිවැරදිව පුරුදු පුහුණු වෙලා නිවැරදිව නිර්මාණාත්මක පරිකල්පනයකින් යුක්තව චින්තනයේ මෙහෙවා නිවැරදි ප්‍රශස්ත නිර්මාණයක් ඔබ ඉදිරිපත් කරොත් ඔබට පුළුවන් විශිෂ්ටයෙකුගේ මට්ටමට යන්න. එහෙම නැති වුණොත් එහෙම සාමාන්‍යයෙන් එතනින් පහළට ආවොත් එහෙම ලකුණු 5න් පහළට ආවා කියලා කියන්නේ ලකුණු 4ක් ඔබ ගත්තොත් ඉතා හොඳයි කියන මට්ටමට එන්නත් පුළුවන්. ඉතා හොඳයි කියන මට්ටමට ආවොත් එහෙම මෙන්න මේ වගේ දේවල් ටිකක් තමයි ඔබෙන් ඉදිරිපත් වෙන්නේ. බලන්නකෝ. සංගීත භාණ්ඩයේ නාදය, රිද්මය, ලය හොඳින් අවබෝධ කරගෙන ඇත. නාට්‍යමය අවස්ථාවක් සිදුවීමක් පැහැදිලි අර්ථකථනයක් සහිතව ඉදිරිපත් කර ඇත. සංගීත ඛණ්ඩයෙන් මතුවෙන මනෝභාවික අන්තර්ගතය නිරූපණය කරයි. ශාරීරික ප්‍රකාශනය සාමූහිකව මනා පුහුණුවක් සහිතව ඉදිරිපත් කරයි. හැබැයි මේ හැම දෙයකදීම අවබෝධ කරගන්නට ඕනේ මේ අර ප්‍රශස්ත මට්ටමේ විශිෂ්ට ඉදිරිපත් කිරීමක තියෙන ලක්ෂණ නෙවෙයි. සාමාන්‍යයෙන් ශාරීරික ලක්ෂණ මැනවින් අවබෝධ කරගෙන ඒ චරිත වෙනස් විදිහකට අවබෝධ කරගෙන ඒ සංගීත ඛණ්ඩවල භාවයන් අවබෝධ කරගෙන ඔබ ඉදිරිපත් කරනවා. ඒට ඉතා හොඳයි කියන මට්ටමට ඔබට ළඟා වෙන්නට පුළුවන්. හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ විශිෂ්ටයෙන් විය යුතුයි කියන මට්ටමමයි. හරි. ඊළඟට ඔබට යන්නට පුළුවන් ලකුණු 3ක් ලබාගෙන හොඳයි කියන මට්ටමටත්. බලන්නකො ලකුණු 3ක් ලබා ගන්න මොනවද ඔබ කරන්නට ඕනේ කියලා. සංගීත ඛණ්ඩය හඳුනාගෙන ඊට අර්ථකථනයක් සපයා ඇත. සංගීත භාණ්ඩයේ අනුව මනෝභාවික අන්තර්ගතයේ මතුවේ. අවකාශයේ භාවිත කරමින් දෘශ්‍ය රූපයක් ඉදිරිපත් කරයි. සාමූහික බවක් ඇත. එහි මනා ප්‍රශස්ත විශිෂ්ට කියන වචන නැහැ. සාමාන්‍ය ඉදිරිපත් කිරීමක්. හැබැයි අවස්ථාව හඳුනාගෙන සංගීත ඛණ්ඩය හඳුනාගෙන වෙන්නට පුළුවන්. පුරුදු පුහුණු වෙලා ඇවිල්ලා වෙන්න පුළුවන්. හැබැයි අර ප්‍රශස්ත මට්ටමේ හෝ මනා පුහුණු වීමකින් ඉදිරිපත් කරන ඉදිරිපත් කිරීමක් නෙවෙයි. එහෙම වුණොත් එහෙම ලකුණු 3යි ඔබට ලැබෙන්නේ. ලකුණු 2ක් ලබා ගන්නටත් පුළුවන්. ඒට උත්සාහ කරන්නට එපා. මේවා අපි ඔබට කියන්නේ මේ අවස්ථාවන් අතික්‍රමණය කරලා විශිෂ්ටයෝ බවට පත් වෙන්න පුළුවන් කියන එක. මෙන්න මේ දුර්වලකම් වෙනස් කරගන්න ඕන කියන එකයි. ඔන්න බලන්න. ලකුණු 2කට ඔබ යනවා නම් වැඩි දියුණු කළ යුතුයි කියන මට්ටමේ තමයි ඔබ ඉන්නේ. එහෙම වුණොත් එහෙම සංගීත ඛණ්ඩයට අනුව යම් අර්ථයක් සපයයි. නමුත් ඒ සංවර්ධනය කළ යුතු ඒ සංගීත ඛණ්ඩයෙන් ඉදිරිපත් කරන භාවය නෙවෙයි මේ උද්දීපනය වෙන්නේ. එහි අවස්ථාව නෙවෙයි නිරූපණය වෙන්නේ. වෙනත් අවස්ථාවක් වෙන්න පුළුවන්. නොගැලපෙන්නටත් පුළුවන්. බොහෝ විට එය සංගීත ඛණ්ඩයට අනුගත නැත. සංගීත ඛණ්ඩයේ මනෝභාවික ලක්ෂණ යම් පමණක් අන්තර්ගතය. හැබැයි භාවයන් ඉස්මතු කිරීමේදී සංගීත ඛණ්ඩය තුළ තියෙන අර නිවැරදි ස්ථාන අවබෝධ කරගෙන වෙනස්කම් අවබෝධ කරගෙන එහි භාවයන් වෙනස් වන ආකාරය අවබෝධ කරගෙන ඉදිරිපත් කිරීමට ඔබ මේ පුරුදු පුහුණු වෙලා නැහැ කියන එකයි එයින් ගම්ම්‍ය වෙන්නේ. අවකාශ භාවිතයේ දුර්වලයි. කණ්ඩායමක් ලෙස සාමූහික බව ප්‍රමාණවත් නැත. අවකාශ භාවිතය දුර්වලයි. නැත්නම් අපි ඉදිරිපත් කරන ඉදිරිපත් කිරීමේදී අපි හැසිරෙන විදිය, අපේ රංග වින්‍යාසකරණය දුර්වලයි කියන එක තමයි අවකාශ භාවිතයේ දුර්වලයි කියන එකෙන් කියන්නේ. ඒත් එක්කම කණ්ඩායමේ සාමූහික බව දුර්වලයි. එහෙම වුණාට පස්සේ දැන් මේ හැම දෙයක්ම වෙන්නේ පුරුදු පුහුණු වෙලා ආවේ නැති වුණොත් තමයි. බලන්නකෝ. ඔබට ලකුණු එකක මට්ටමකට යන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔබ දුර්වලයි කියන ඔබේ කණ්ඩායම ඉදිරිපත් කිරීම දුර්වලයි කියන මට්ටමේ. සංගීත ඛණ්ඩයට අර්ථයක් සපයන බව පේන්නේ නැහැ. ඉදිරිපත් කිරීමේ මනෝභාවික අන්තර්ගතයේ සංගීත ඛණ්ඩයට උචිත නැහැ.
අවබෝධයකින් තොරව සිදුවන ඉදිරිපත් කිරීමකි. සමහර විට එතෙන්ට ඇවිල්ලා ඒ හරියට සාමූහිකව ඉදිරිපත් කිරීමට සූදානම් වෙන්නේ නැතුව නිවැරදි මාර්ගෝපදේශයන් ගුරු මෑණිවරුන්ගෙන් පියවරුන්ගෙන් ලබා ගන්න නැතුව ඔබ ඇවිල්ලා සිදු කරනු ලබන හුදු ඉදිරිපත් කිරීමක් වෙන්නට පුළුවන්. එහිදී ලකුණු එකක් වගේ සීමාවකට තමයි උපරිම වශයෙන් අපේ පරීක්ෂක මණ්ඩලයට යන්නට පුළුවන් වන්නේ. කිසිදු ඉදිරිපත් කිරීමක් සිදු කරන්නේ නැත්නම් ඔබ කිසිදු පුහුණුවක් වෙලා නැත්නම් ඔබ කිසිදු අවබෝධයකින් පැමිණ නැත්නම් ඔබේ සාමූහික බව කිසිදු ආකාරයකින් පෙනෙන්නට නැත්නම් ගුරු මෑණිවරුන්ගේ පියවරුන්ගේ උපදෙස් අනුශාසනා මාර්ගෝපදේශ ඔබ පිළිපැදලා නැත්නම් ඔබට ලකුණු ලැබෙන්නේ නැහැ. ඒ தත්ත්වයට ඔබ යන්නට එපා කියන එකයි අපි මේ ආදරෙන් ඉල්ලා සිටින්නේ. මගේ ආදරණීය දරුවනේ, මේ වගේ ව්‍යායාමයක් ඔබ වෙනුවෙන් සිදු කරන්නෙත් ඔබ ප්‍රශස්ත මට්ටමකට නැත්නම් විශිෂ්ට මට්ටමකට ගෙන යන්නට අවශ්‍ය නිසාවෙන්මයි. හොඳයි. එහෙමනම් බලමු අපි මෙන්න මේ නිර්මාණාත්මක රංග රචනය සඳහා සූදානම් වෙන්නේ කොහොමද කියලා. මේ සූදානම් වීම ගැන මම කියන්නේ අද හෙට විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත් වෙලා වෙන්න ඉන්න අපේ ආදරණීය දූලා පුතාලට විතරක් නෙවෙයි. ඊළඟ වසරවල් වලදී ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත් වෙන්න ඉන්න දූ පුතුන්ටත් මේ වැදගත් වේවි. හොඳට බලන්නකෝ මේ තිරේ දිස්වන උපදෙස් ටික. මුලින්ම තියෙන්නේ සංගීත ඛණ්ඩ හොඳින් ශ්‍රවණය කරන්න ඕන කියලා. සංගීත ඛණ්ඩ ශ්‍රවණය කරන්න ඕන කියන කාරණාවේදී ඔබට ලබා දීලා තියෙන මේ නිර්දේශ කරලා තියෙන සංගීත ඛණ්ඩ මනවින් අවබෝධ කරගන්නට ඕනේ. හොඳින් අසන්නට ඕනේ. ඒ විතරක් නෙවෙයි. මේ වගේ සංගීත ඛණ්ඩ YouTube තුල නැත්නම් අන්තර්ජාලය තුල ඕනෑ තරම් තිබෙනවා. ඒ සංගීත ඛණ්ඩ මනවින් අවබෝධ කරගන්නට ඕනේ. හොඳට ශ්‍රවණය කරන්න. ඊට පස්සේ සංගීත ඛණ්ඩ තුලින් මතුවන හැඟීම් හොඳින් අවබෝධ කරගන්න. ඒ විවිධ සංගීත ඛණ්ඩ වලින් විවිධාකාරය වූ භාව නිරූපණයන් තමයි ඉදිරිපත් වෙන්නේ. ඒ භාවයන් නැත්තම් ඒ හැඟීම මනවින් අවබෝධ කරගන්නට ඕනේ. මේ සංගීත ඛණ්ඩේ කොයි වගේ භාවයක්ද ඉදිරිපත් වෙන්නේ? සමහර විට සංගීත ඛණ්ඩේ පුරාම එකම භාවයක් නොවෙන්නටත් පුළුවන්. ඒ භාවවල විෂමතාවයන් අවබෝධ කරගන්නට ඕනේ. නැත්තම් මේ වගේ වෙනස්කම් අවබෝධ කරගන්නට ඕනේ. ඒත් එක්කම සංගීත ඛණ්ඩවලට අදාළව මුල මැද අග සහිත සරල අවස්ථාවන් නිර්මාණය කරගන්න. දැන් මේ මම කියන්නේ ඔබ ඉදිරිපත් කරන්න තෝරාගත්ත සංගීත ඛණ්ඩය ගැන නෙවෙයි. ඔබ තෝරාගන්න ඕනේ මේ සෑම සංගීත ඛණ්ඩයක්ම හොඳින් අවබෝධ කරගෙන ඔබට නිර්දේශ කරලා තියෙන සංගීත ඛණ්ඩ හැම එකකටම මුල මැද අග සහිත සරල කතාවක් නැත්තම් සරල මේ හැඟීම් උද්දීපනයක් කිරීමට සුදුසු වන ආකාරයේ නිර්මාණ රචනයක් සිද්ධ කරන්නට ඕනේ. ඒ නිර්මාණකරණයේ යෙදුනට පස්සේ ඔබට හොඳ පුහුණුවක් ලැබෙනවා. ඉදිරියේදී කොහොමද යම් සංගීත ඛණ්ඩයක් තෝරගෙන අපි ප්‍රශස්ත ඉදිරිපත් කිරීමක් සිදු කරන්න කියලා. එය ආංගික අභිනයට මූලිකත්වයේ ලබා දී සංගීත රිද්මයට අනුව ඉදිරිපත් කිරීමට හුරුවන්න. නිතරම අවබෝධ කරගන්න සංගීත ඛණ්ඩයට තමන්ගේ ශාරීරික අභින ප්‍රකාශනය මූලික තැනකට යොදලා නිර්මාණකරණයේ දෙන්න ඕනේ. එහෙමනම් අපිට කරන්න තියෙන්නේ ආංගික අභිනය තමයි වැඩිපුරම ඉදිරිපත් කරන්න තියෙන්නේ. මේදී වාචික අභිනය භාවිත කරන්න අපිට අවස්ථාවක් නැහැ. අපිට අවස්ථාව තියෙන්නේ ආංගික අභිනය මුල් තැනට යොදලා සාත්වික අභිනය ඔබට ඉදිරිපත් කරන්නත් පුළුවන්. හරි. එතකොට ආංගික අභිනයට නැත්නම් ශාරීරික ප්‍රකාශනයේදී මේ මුහුණේ හැඟීම් ප්‍රකාශනය සහ ශාරීරික ප්‍රකාශනය අංග චලන භාවිතය ගැන හොඳ අවබෝධයක් ලබාගෙන ඉදිරිපත් කිරීම සිදු කරන්නට ඕනේ. භාව ප්‍රකාශනයන් නිවැරදිව ඉදිරිපත් කරන්න මම ඉස්සරලත් කිව්වේ නිවැරදි භාවය හරියට හඳුනාගෙන සංගීත ඛණ්ඩයේ වෙනස් වෙන භාවයන් නිවැරදිව අවබෝධ කරගෙන ඒ භාවයන්ට අනුගත වෙලා ඒ භාවයන් උද්දීප්ත කරලා පෙන්වන්න පුළුවන් නිර්මාණ රචනයක් තමයි ඔබ ඉදිරිපත් කරන්නට ඕනේ. ඒ සඳහා මේ පාසලේ අනිත් දරුවන් ඉදිරිපත් කරනු ලබන ඉදිරිපත් කිරීම
ඔබ හොඳින් රස විඳින්න. ඒ රස විඳලා එහි තියෙන අඩුපාඩුකම් වෙනස්කම්, එහි තියෙන මනෝභාවික ඉදිරිපත් කිරීම, එහි ශාරීරික ඉදිරිපත් කිරීම, ඒ සංගීත ඛණ්ඩයේ වෙනස්කම් හඳුනා ගැනීම, මේ හැම දෙයක්ම අවබෝධ කරගන්න. විචාරශීලීව නිර්මාණ පරිකල්පනයට බඳුන් කරගෙන එය විචාරන්න. අන්න එහෙම වුණාට පස්සේ Tamanට පුළුවන් Tamanට ගැළපෙන, Tamanගේ සමූහයට ගැළපෙන විදිහේ බොහෝම ප්‍රශස්ත මට්ටමේ ඉදිරිපත් කිරීමක් සඳහා සංගීත කණ්ඩයක් තෝරා ගන්න. අන්තර්ජාලයේ ඔස්සේ වෙනත් රටවල ඉදිරිපත් කරලා තියෙන සංගීත කණ්ඩයන් සහ ඒ සංගීත කණ්ඩයන් වලට කරනු ලැබූ ඉදිරිපත් කිරීම අනන්ත අප්‍රමාණ තියෙනවා. ඒ නිසා අන්තර්ජාලය ඔස්සේ ඒ නිර්මාණකාරයන් හොඳින් රස විඳලා එහි අත්දැකීමුත් ලබා ගන්න. අපි කියනවනේ අපි නිර්මාණයක් කිරීම සඳහා අත්දැකීම් සහ අපේ පරිකල්පනය දෙක මේ සම්මිශ්‍රණය වීමෙන් තමයි යම් දෙයක් ගොඩනගන්න අපිට සාර්ථකව පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔබත් මේ නිර්මාණය සිදු කිරීම සඳහා අන්තර්ජාලය පාවිච්චි කරලා අන්තර්ජාලයේ තියෙන මේ වගේ කොටස් වල සංගීත කණ්ඩවලට මොන වගේ ඉදිරිපත් කිරීමද කරලා තියෙන්නේ කියලා හොයාගන්න. මොන වගේ උපක්‍රමද ඔවුන් යොදාගෙන තියෙන්නේ කියලා හොයාගන්න. ඒ සංගීත කණ්ඩවලට ගැලපෙන විදිහේ මොන වගේ ශෛලීන්ද යොදාගෙන තියෙන්නේ කියලා ඔබට මේ හොයාගන්නට පුළුවන්. ඒත් එක්කම ඔබට මේ ඇතුළට යොදාගන්න පුළුවන් උපක්‍රමශීලීව මොන වගේ රංගකාරයන්ද කියලා නැත්නම් රංගන උපක්‍රමද යොදාගන්න පුළුවන් කියලා ඔබට අත්දැකීම ලබා ගන්නට පුළුවන්. හොඳයි. දැන් මේ නිර්මාණාත්මක රංග රචනයේ සිදු කිරීමේදී අපෙන් සිදු වෙන්න පුළුවන් දෝෂ මොනවද කියලා තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. මොනවද මේ නිර්මාණාත්මක රංග රචනයේ සිදු කිරීමේදී අපෙන් සිදු වෙන්න පුළුවන් දෝෂ? ඔබ හිතාමතා මේවා සිදු කරන්නේ නැහැ. නමුත් අපි අර කිව්ව උපදෙස් වලට අනුකූලව සිද්ධ වුණේ නැත්නම් ගුරුමෑණිවරුන්ගේ පියවරුන්ගේ උපදෙස් අනුශාසනා වලට මැදිහත් වීම වලට අනුව සිද්ධ වුණේ නැත්නම් සමහර විට මේ වගේ දෝෂ අපි තුලින් මතුවෙන්නට පුළුවන්. බලමු. කණ්ඩායමේ සමාජිකයන්ගේ ස්වභාවයට අනුව සංගීත කණ්ඩය තෝරා ගැනීමේදී පවතින දෝෂ. කණ්ඩායමේ උස්මිටි අය ඉන්න පුළුවන්. අති දක්ෂ නර්තන ශිල්පීන් ඉන්න පුළුවන්. අති දක්ෂ නම්‍යශීලී ශරීර තියෙන අය ඉන්න පුළුවන්. අති දක්ෂ ලෙස යම් ඉදිරිපත් කිරීමක් භාව නිරූපණය කරන්න පුළුවන්, හැඟීම් ඉදිරිපත් කරන්න පුළුවන් අය ඉන්න පුළුවන්. මෙන්න මේ වගේ පිරිසක් ඉන්නකොට ඔබ හැමදිනම එහෙම තමයි. අපි වර්ධනය කරගන්න නැති එකේ ප්‍රශ්නේ තියෙන්නේ. හොඳට අවබෝධ කරගන්න ඕන. මෙන්න මේ වගේ දක්ෂකම් හොයලා බලලා තමන්ගේ කණ්ඩායමේ ඉන්න සමාජිකාවන්ගේ හැකියාවන් කොයි විදිහටද තියෙන්නේ කියලා බලලා ඔබට පුළුවන් ප්‍රශස්ත ඉදිරිපත් කිරීමක් සඳහා ඔබේ සංගීත කණ්ඩය තෝරාගන්න. ඒ වගේම සංගීත කණ්ඩයෙන් මතුවන හැඟීම රිද්මය නිවැරදිව හඳුනා ගැනීමේදී පවතින දෝෂ පිළිබඳව දැන් කතා කරන්න. සමහර වෙලාවට අපි ඉදිරිපත් කරන හැඟීම නාට්‍යයේ නැත්නම් සංගීතයට ගැලපෙන්නේ නැහැ. අපි ඉදිරිපත් කරන සංගීතයට ගැලපෙන්නේ නැහැ. කණ්ඩායමේ සමාජිකයන්ගේ ස්වභාවයට අනුව සංගීත කාණ්ඩය තෝරගත්ත වගේම තමයි සංගීත කණ්ඩයෙන් මතුවන හැඟීම රිද්මය ඒ නිවැරදිව හඳුනාගෙන ඉදිරිපත් කරන්න ඇති එක ගැන. අපි බලමුද සංගීත කණ්ඩය හරියට අවබෝධ කරගන්නේ නැතුව, එහි භාවය රිද්මය හරියට අවබෝධ කරගන්න නැතුව ඉදිරිපත් කරොත් යම් ඉදිරිපත් කිරීමක් කොයි වගේ සිද්ධ වේද කියලා. බලන්නකෝ.
ඒ ඉදිරිපත් කිරීමේදී අපිට දෝෂ කීපයක්ම බලා ගන්නට පුළුවන් වුණා. එකක් තමයි සංගීත කණ්ඩයෙන් මතුවෙන හැඟීම ඉදිරිපත් වෙන්නේ නැහැ. සංගීත කණ්ඩේ නිවැරදිව අවබෝධ කරගෙන නැහැ. සංගීත කණ්ඩේ රිද්මය සහ වෙනස්කම් අවබෝධ කරගෙන නැහැ. ඒ විතරක් නෙවෙයි කණ්ඩායම නිවැරදි ලෙසින් පුහුණු වෙලා නැහැ. කණ්ඩායම තුළ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එකඟතාවයක් නැහැ. එක එක්කෙනා එක එක ඉදිරිපත් කිරීම සිදු කරන්නේ. සමහර අය නටනවා, සමහර අය වාදනය කරනවා, සමහර අය පිටිපස්සට වෙලා වෙන වෙන දේවල් කර කර ඉන්නවා. ඒගොල්ලොන්ට නිසි අවබෝධයක් නැහැ සංගීත ඛණ්ඩයට අදාළව නිර්මාණාත්මක රංග රචනයක් සිදු කරන්නේ කොහොමද කියලා. ඒ සිදු වෙලා තියෙන පුහුණු වෙලා නැති එකේ අඩුපාඩුවක් හින්දා වෙන්නත් පුළුවන්. සමහර විට ඒ අවස්ථාව පිළිබඳ අනවබෝධයෙන් ඇවිල්ලා වෙන්නත් පුළුවන්. ඒත් එක්කම ශාරීරික ප්‍රකාශනවල හා අවකාශ භාවිතයේ පවතින දෝෂත් ඒ තුලින්ම ඔබට වටහා ගන්නට පුළුවන් වෙන්නේ නැති කියලා මට හිතෙනවා. මොකද ඒ ඉදිරිපත් කිරීමේදී අවකාශ භාවිතය කිසිදු නිර්මාණාත්මක බවක් ජනිත කරපු නැති අවකාශ භාවිතයක්. ඒ විතරක් නෙවෙයි ශාරීරික ප්‍රකාශනයත් නිර්මාණාත්මක නැහැ. සංගීත භාණ්ඩයක් වාදනය කරනවා කියලා කියන්නේ නිර්මාණාත්මක ප්‍රකාශනයක් වෙන්නට බෑ. සංගීත ඛණ්ඩයත් එක්ක මේක ගැලපෙන්නට ඕනේ. අනිකුත් රංගන ඉදිරිපත් කරන අනිකුත් සමාජිකාවන් සමග මේ ගැලපෙන්නට ඕනේ. ඒ බද්ධ වුණොත් තමයි ප්‍රශස්ත මට්ටමකට අපිට යන්න පුළුවන් වෙන්නේ. දැන් අපි බලමු සංගීත ඛණ්ඩයේ නිර්මාණාත්මක රංග රචනයට ගලපගන්නේ කොහොමද කියන එක අවබෝධ කරගන්නේ නැතුව හැබැයි රංග රචනය පුහුණු වෙලා නිර්මාණයකුත් සිද්ධ කරලා ඒ සංගීතය හරියට අවබෝධ කරගන්නේ නැතුව එයින් ප්‍රකාශ වන භාවය හරියට අවබෝධ කරගන්නේ නැතුව ඔන්න ඉදිරිපත් කිරීමක් කරන්න සූදානම් වෙලා ඉන්නවා පිරිසක්. බලන්නකො මේ ඉදිරිපත් කිරීම ඔබට කොයි විදිහට දැනෙන්නේ කියලා. ඔබ දුටුව නේද? සංගීත ඛණ්ඩය මහ විශාල ഘോഷාකාරී වේගවත් සංගීත රාවයකට යන්නේ. ඒ සංගීත ඛණ්ඩය සඳහා වෙනත් මේ උපක්‍රමශීලී ඉදිරිපත් කිරීමක් සිද්ධ කරන්න පුළුවන්කම තියෙද්දි ඒ විශාල සංගීත ඛණ්ඩය අස්සේ ඉදිරිපත් කරනවා ශෝකී අවස්ථාවක් නිරූපණය කරනවා. ගෙදරට මිනිහක් අරගෙන එනවා. ගෙදර ගෘහ මූලිකයාගේ මිනිහ වෙන්න පුළුවන්. දරුවෙක්ගේ මිනිහ වෙන්න පුළුවන් මේ රැගෙන එන්නේ. සමහර විට මේ මිනිය ගෙදරට ගෙනාවට පස්සේ අර සැලියුට් එකක් ගහලා එයාට ගෞරව කිරීම තුලින් අපිට පේනවා මෙයා අනිවාර්යෙන්ම හමුදාවේ හෝ යම්කිසි මේ ආරක්ෂක සෙබලෙක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්. ඇතුලේ ඉඳලා එනවා එක්කෝ අම්මා වෙන්න පුළුවන්, සමහර විට බිරිඳ වෙන්නට පුළුවන්. වැළපිලා එනවා. අවසානයේදී කෙනෙක් එනවා ඒ ස්ථානයට. මේ අය වැළපි ඉන්නකොට ඒ කෙනාස් ඒ ස්ථානයට ආවහම එකපාරටම වික්ෂිප්ත වෙනවා. මේ ඇවිල්ලා මැරිලා කියලා හිතපු කෙනා ඇවිල්ලා. හැබැයි හරි අපූර්ව රංග රචනයක්. සංගීතයට ගැලපෙනවද? නැහැ. හොඳට පුරුදු පුහුණු වෙලා ඇවිල්ලා ඒ පස් දෙනා ඊටාම ආකර්ශනීය විදිහට ඉදිරිපත් කරනවා. ගැලපෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න මගේ දරුවනේ,
කොච්චර සුන්දර කොච්චර ප්‍රශස්ත කොච්චර නිර්මාණාත්මක බවින් යුක්ත වූ රංග රචනයක් ඉදිරිපත් කරත් වැඩක් නැහැ ඔබ අනිවාර්යයෙන්ම සංගීත ඛණ්ඩයට ඔබගේ රංග රචනය ගැලපෙන්නටම අවශ්‍යයි. එහෙම නැති වුණොත් ඒ නිවැරදි ලකුණු ප්‍රමාණය ප්‍රශස්ත මට්ටමකට යන්නට ඔබට ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. හොඳයි. එහෙමනම් ඔන්න දැන් අපි සූදානම් වෙනවා මේ රංග රචනයේ නිවැරදි ආකාරයෙන්ම ඔබට සිද්ධ කරලා අර ප්‍රශස්ත මට්ටමට ලකුණු 5 සීමාවට යන්න නැත්නම් අවසානයේදී නිර්ණායක හැම එකක්ම උපයෝගී කරගෙන නිර්ණායක 3ටම ලබා දෙන ලකුණු 15 උපරිමයකට යන්න පුළුවන් මට්ටමකට ගැනීම සඳහා ඔබට ඔන්න උපදෙස් ටිකක් ලබා දෙන්නට හදන්න. තිරේ දිස් වෙන උපදෙස් දෙස හොඳින් බලන්නකෝ. කණ්ඩායම සාමූහිකව ලබා දී ඇති සංගීත ඛණ්ඩ හොඳින් ශ්‍රවණය කර තම කණ්ඩායමට සුදුසු සංගීත ඛණ්ඩයක් තෝරාගන්න. සංගීත ඛණ්ඩ හොඳින් ශ්‍රවණය කරලා ඔබ අන්තර්ජාලයේ ඔස්සේ ඔබ ලබා ගන්න සංගීත ඛණ්ඩ නැත්නම් ඔබේ ගුරුතුමා ඔබට ලබා දෙන සංගීත ඛණ්ඩ හැම එකක්ම හොඳින් අධ්‍යයනය කර නිවැරදිව ඔබට ප්‍රශස්ත ඉදිරිපත් කිරීමක් සිදු කරන්නට පුළුවන් සංගීත ඛණ්ඩය තෝරාගන්න. ඊළඟට සංගීත ඛණ්ඩය හොඳින් ශ්‍රවණය කර එහි සියුම් භාව ප්‍රකාශනයන් අවබෝධ කරගන්න. ඒ සංගීත ඛණ්ඩය තුල පුංචි සංගීතමය උපකරණ මගින් වෙනස්කම් දක්වලා ඉවරලා භාවයන් මතු කර තියෙනවා. වෙනස් භාවයන් උද්දීපන වෙනවා. අන්නේ සියුම් භාවයන් උද්දීපන වෙන අවස්ථාවන් මනවින් හඳුනා ගන්නට ඕනේ ඔබ. ඊළඟට සංගීත ඛණ්ඩයේ රිද්මය සහ තාලය අනුව හැඟීම මතුවන ස්වභාවය අධ්‍යයනය කරන්න. ඔබ තෝරාගත්තනේ සංගීත ඛණ්ඩයක්. ඒ සංගීත ඛණ්ඩයේ භාවය සහ රිද්මය නැත්නම් තාලය ටෙම්පෝ එක ඒත් එක්කම සංගීත ඛණ්ඩයට ගැළපෙන හැඟීම මොකක්ද කියලා අවබෝධ කරගෙන ඔබේ රංග රචනයට ඒ යොදාගත යුතුමයි. අපූර්ව උපක්‍රම භාවිත කරමින් මනා ප්‍රේක්ෂාවක් ගොඩනැංවීමට උත්සාහ කරන්න. උපක්‍රමශීලී වෙන්න. කෙනෙකුට පුළුවන් අභිරූපණ රංගනයක් මේකට එකතු කරන්න. හැබැයි මේ අභිරූපණ රංගනයක් නොවන බව හොඳට මතක තබා ගන්නට අවශ්‍යයි. අභිරූපණ රංගන කොටස් මේකට එකතු කරගන්නට පුළුවන් ඇතැම් විට. එහෙම නැත්නම් නර්තනමය අවස්ථා යොදා ගන්නත් පුළුවන්. අපි හිතමු ඔබේ කණ්ඩායමේ ඉන්නවා කියලා බැලේ රංගනය කිරීම සඳහා දක්ෂ ශිල්පිනියක්. ඇයටත් ඒ කොටස පාවිච්චි කරන්නත් පුළුවන්. සමස්ත නිර්මාණාත්මක රංග රචනයම ඒ වගේ ශෛලියකට ඉදිරිපත් කරන්නටත් පුළුවන්. හැබැයි එය නාටකීය ගුණයෙන් යුක්තව භාවයන් උද්දීපනය කරන්න පුළුවන් වන විදිහේ අර අවස්ථාවන් හරියට මනවින් අවබෝධ කරගෙන යන්නට පුළුවන්. අවශ්‍යයි. ඒ වගේම සංගීත ඛණ්ඩය පිළිබඳව කණ්ඩායම් හැඟීමෙන් යුක්තව සියලු දෙනා සාමූහිකව කටයුතු කළ යුතුයි. මේ සංගීත ඛණ්ඩය ඔහේ ගලාගෙන යන්න දීලා හුදකලාව එක එක්කෙනා එක අවස්ථාවලදී ඉදිරිපත් කිරීම සිද්ධ කරොත් එහෙම හරියන්නේ නැහැ. මේ සාමූහික බව මනාලෙස ආරක්ෂා කරගන්නට ඕනේ. එහිදී පුහුණු වීම කියන එක තමයි පුදුමාකාර වැදගත් විදියට මේකට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ ඉදිරිපත් කිරීම කරනකොට සාමූහිකව මේ රිද්මයට අනුව සංගීත ඛණ්ඩයන් ඒ සාමූහිකවම ගලපා ගැනීම සිදු කරන්නට ඕනේ. ඒත් එක්කම ගුරුවරයාගේ අධීක්ෂණයට එත්තේ නිර්මාණාත්මක රංග රචනය ගොඩනගා ගන්න. ඔබ නිර්මාණය කරගත්ත රංග රචනය ආදරණීය ගුරුමෑණියන්ට පියාණන්ට අනිවාර්යෙන්ම පෙන්වන්නට අවශ්‍යයි. ගුරු පියාණන්ගෙන් ගුරු මෑණියගෙන් ඔබට ලැබෙන අවවාද අනුශාසනා තුළින් ඒ රංග රචනය තව තවත් ප්‍රශස්ත මට්ටමකට ගොඩනගා ගැනීමට අපූර්වත්වයෙන් යුක්තව ඉදිරිපත් කිරීමට ඔබට අවස්ථාව සලසා ගන්න පුළුවන්. ගුරුවරුන්ට යහළුවන්ට මිත්‍රයින්ට මේ රංග රචනය ප්‍රදර්ශනය කරන්න ඔබ පුහුණු වුණු රංග රචනය ප්‍රදර්ශනය කරන්න. එතකොට ඔබට බයක් චකිතයක් නැතුව ඉදිරිපත් කිරීමේ හුරුවක් ලැබෙනවා. නේද? මේ දවස්වල වේදිකාවකට ගිහිල්ලා මේ ඉදිරිපත් කරන්න අවස්ථාවක් නැහැනේ. ඒ නිසා ඔබට පුළුවන් මේ ඔබේ මෑණියන්ට පියාණන්ට ගෙදර ඉන්න අයට යාළු මිත්‍රයින්ට ඉස්කෝලේ ඉන්න අනිත් පන්තිවල ඉන්න යාළුවන්ට ඒත් එක්කම ගුරු මෑණිවරුන්ට පියවරුන්ට මේ ඉදිරිපත් කරන්න. මේ ඉදිරිපත් කරලා පස්සේ ඒගොල්ලොන්ගෙමුත් ඔයාලට ඒ යෝජනා චෝදනා
මේ විචාරයන් වලට හොඳට අවනත වෙලා අවබෝධ කරගෙන තමන්ගේ නිර්මාණකාර්ය පුබුදුවා ගැනීම සඳහා යොදා ගන්නට ඕනේ උපදේශයන් හොඳට අවබෝධ කරගෙන යොදා ගන්න කියන කාරණාව ඔන්න අපි මතක් කරනවා. ඊළඟට දැන් අපි සූදානම් වෙනවා මෙන්න මේ නිර්මාණාත්මක රංග රචනය බොහෝ විට ප්‍රශස්ත මට්ටමකට යා හැකි කියලා හිතන්න පුළුවන් වන විදිහේ නිර්මාණ කීපයක් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. මෙන්න මේ ඉදිරිපත් කිරීම දිහා බලන්න. මෙහිදී ඔබට අවබෝධ කරගන්නට පුළුවන් ආදරණීය දියුවේ පුතේ අපි නිර්මාණාත්මක රංග රචනයක් බොහෝ උසස් මට්ටමකට කොහොමද බොහෝ විට මේක උසස් මට්ටමකට යන්නට පුළුවන් තත්වයට අපි පත් කරගන්නට පුළුවන්. ඒ නිසා හොඳින් නරඹන්න. අපි දැන් ඉදිරිපත් කරන්න හදන්නේ අපේ ආදරණීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිප දෙනෙක් ඉදිරිපත් කරන රංග රචනයක් නිර්මාණාත්මක රංග රචනයක් බලන්නකෝ ඉස්සර වෙලා මේක.
ඔබ දුටුව නේද? හරි අපූර්ව නේද? සංකේතාත්මක රංග රචනයක්. සංකේතාත්මක වගේ මේ හරිම නිර්මාණාත්මකයි. දරුවෙක් ඉපදෙන්න අම්මා කොච්චර දුකක් විඳිනවද? ඒ අම්මා ඒ දුක විඳිනේ අවස්ථාවත් සංගීත ඛණ්ඩය තුලින්ම නිරූපණය වෙනවා. සංගීත ඛණ්ඩය තුල ඒ නිරූපණය වෙන භාවය මවකගේ දාර්ඝ ස්නේහය සඳහා මවක ලෑස්ති වීමේදී ඇය විඳින වේදනාව, දරුවෙක් ප්‍රසූත කරන අවස්ථාවේදී ඇය විඳින වේදනාව දක්වා රැගෙන යන්නට මේ නිර්මාණයේ සමත් වෙලා තියෙනවා. අවසානයේදී ඇය දරුවා ප්‍රසූත කරලා ආදරණීය රත්තරන් තාත්තයි අම්මයි ඒ දරුවා ආදරෙන් නලවන ආකාරය, මේ පුංචි පැටියව නලවන ආකාරයටත් සංගීතේ ගලප්පගෙන තියෙනවා. නැත්නම් සංගීත ඛණ්ඩයේ භාවයට මේ තමන්ගේ නිර්මාණාත්මක රංග රචනී ගලප්පගෙන තියෙනවා. ඊට පස්සේ ඒ පුංචි දරුවා ලොකු වෙනවා. ඒ දරුවා පාසලට බාර දෙනවා. අම්මගේ තාත්තගේ මහා ලොකු බලාපොරොත්තුවක් තමයි දරුවට හොඳට උගන්නලා ඉහළට යවන එක. සමහර අම්මලා බලාපොරොත්තු වෙන්නේ විභාග වලින් කොහොම හරි ඉහළින්ම සමත් කරන්න. සමත් වෙන්න ඕනේ ඔබ. විභාග වලින් සමත් වෙන්න ඕනේ. මොකද අපි දැන් තියෙන්නේ විභාග මූලික සමාජයක්, අධ්‍යාපන ක්‍රමයක්. එතකොට ඒ අධ්‍යාපන ක්‍රමයටත් අපි හුරු වෙන්නට ඕනේ කවුරු මොනවා කිව්වත්. දැන් අපේ අම්මා උත්සාහ කරන්නේ මේ දරුවට පාලනය කරන්න. තාත්තා උත්සාහ කරන්නේ දරුවව පාලනය කරන්න. ගුරුතුමියත් පාසලේදී උත්සාහ කරන්නේ දරුවව පාලනය කරන්න. එක පැත්තකින් තමන්ගේ යාළු මිත්‍රයොත් දරුවව පාලනය, තමන්ගේ මිත්‍රයව පාලනය කරන්න හදනවා. මේ පාලනය කරන්න හැම පැත්තෙම එක එක පැතිවලට අදිනවා. තමන්ට අවශ්‍ය ආකාරයට දරුවව වෙනස් කරන්න හදනවා. ඒ දරුවව මෙහෙවන්න හදනවා. අවසානයේදී කුමක්ද සිද්ධ වෙන්නේ? දරුවා මේ හැම දෙයකටම පැටලිලා, මේ හැම ප්‍රශ්නයකටම පැටලිලා, මේ සමාජ ආර්ථික දේශපාලන ක්‍රමය ඇතුලේ දරුවා මහා ලොකු විනාශයකට පත් වෙනවා. මේ ඛේදනීය ඉරණම දරුවාට අත්වීම පිළිබඳව මහා විශාල චිත්‍රයක් මවනවා අපේ හිත ඇතුලේ. මේ භාවාතිශය වූ චිත්‍රණය සිදු කරන්නේ අර සංගීත ඛණ්ඩයට ගලපමින්. සංගීත ඛණ්ඩය මේ නිර්මාණකාරයට ගලපමින් නෙවෙයි, සංගීතයට ගැලපෙන විදිහට නිර්මාණාත්මක රචනය ඉදිරිපත් කරමින්. හොඳයි. දැන් අපි බලනවා තවත් නිර්මාණයක්. මෙයත් රස විඳින්න.
හොඳයි. ඔබ දුටුවනේ ස්වභාව ධර්මය ආශ්‍රය කරගෙන නිර්මාණය කරපු නිර්මාණයක්. එතකොට ස්වභාවික පරිසරයක් තුළ හංසිවරැලක් ඉන්නවා. හංසිවරැලට වෙන තර්ජනයක් පිළිබඳව ඔන්න සිද්ධ වෙනවා, අවස්ථාවක් නිරූපණය වෙනවා. අවසානයේදී මේ හංසිවරැල එකතු වෙලා සාමූහිකව මේ තර්ජනය නැත්තම් මේගොල්ලන්ට එල්ල වෙලා තියෙන අභියෝගය නැත්තම් මේගොල්ලන්ට එල්ල වෙලා තියෙන ගැටලුවට මුහුණ දෙනවා සාර්ථක ලෙස. ඒ අභියෝගයේ ජය ගැනීම සඳහා ඒ රංගරචන ඉදිරිපත් කරලා තියන්නේ අර සංගීත කණ්ඩේ වෙනස්කම් හරියට අවබෝධ කරගෙන නේද? ඒ රිද්මේ මනවින් අවබෝධ කරගෙන හංසයෝ පියාඹනකොට ඒට අදාළ සංගීත රාවයක් එනවා. හරියට ඒ හංසයන්ගේ පියාඹන ආකාරයට සංගීත කණ්ඩයක් යොදාගත්තා වගේ. හැබැයි අපි කරලා තියෙන්නේ සංගීත කණ්ඩයට ගැලපෙන ලෙස අපේ නිර්මාණාත්මක බව ඉදිරිපත් කරලා තියෙනවා. ඒත් එක්කම අර මේ වැද්ද එන අවස්ථාවේදී සංගීතයේ වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒ සංගීතයේ වෙනස් වෙන භාවයට අනුගත වෙලා වැද්දාගේ ඉදිරිපත් කිරීම ඉදිරිපත් කරනවා. ඒත් එක්කම බියගුළු බව, හංසයන්ගේ බියගුළු බව, කුතුහලය දනවන ආකාරයට මේ සංගීත ඛණ්ඩයේ තියෙන භාවයන් මනවින් අවබෝධ කරගෙන තියෙනවා. නේ? හොඳයි. දැන් අපි බලන්නට යන්නේ තවත් රංගනයක්, නිර්මාණාත්මක රංග රචනයක්. බලන්න මේ රංග රචනයේදී ඔබට මොනතරම් දෙයක් අවබෝධ කරගන්න පුළුවන් වේද කියලා. හැබැයි මේ රංග රචනය ඉදිරිපත් කරනකොට හොඳට බලන්න සංගීත ඛණ්ඩයයි රංග රචනයයි කොයි ආකාරයෙන් ගැලපෙනවද කියලා.
ඔබ දුටුවා නේද? සංගීත ඛණ්ඩයකට ඕනෑම සංගීත ඛණ්ඩයක් ගත්තාම ඒ සංගීත ඛණ්ඩයට අපිට මොනතරම් අපූර්ව නිර්මාණයන් ඉදිරිපත් කරන්නට පුළුවන්ද? අම්මා කියන සංකල්පය අතිශය ආදරණීය විදිහට ඒ අම්මගේ කාර්යබහුල බව ගැහැණියෙක් අම්ම කෙනෙක් වෙනවා කියලා කියන්නේ මොනතරම් උත්තරීතරද කියන කාරණාව පිළිබඳව ඒ ගැහැණිය මොනතරම් පීඩනයකට පත් වෙලා ඉන්නවද කියන පිළිබඳව සෑම අම්මා කෙනෙක්ම පුදුමාකාර වූ වෙහෙසක් ගන්නා බව ඒත් එක්කම දරුවෝ වෙනුවෙන් කොච්චර කැපකිරීමක් කරනවද කියන කාරණාව පිළිබඳව පුදුමාකාර විවරණයක් ලබා දෙන්න පුළුවන් අපූර්ව නිර්මාණයක් නොවේද? ඒ අපූර්ව නිර්මාණය සංගීතයේ වෙනස්කම් එක්ක කොච්චර ගැලපුණාද? ඒ සංගීත රාවයට අනුව අම්මාගේ හැසිරීම් රටාව වෙනස් වෙනවා. ඒ අවස්ථාවන්ට ගැලපෙන විදිහට සංගීතයේ අම්මගේ හැසිරීම් රටාවත් වෙනස් වෙනවා. ඒ අවස්ථා නිරූපණය සංගීතයට අතිශයින් අනුගත ලෙස ඉදිරිපත් කිරීම සිද්ධ වෙලා තියෙනවා. මෙය මම හිතන විදිහට මේ වගේ නිර්මාණයක් ඔබ ඉදිරිපත් කරොත් ඔබට පුළුවන් ප්‍රශස්ත මට්ටමේ ලකුණක් කරා යන්නට. දැන් තවත් ඉදිරිපත් කිරීමක් අපි ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ මගේ ආදරණීය දරුවනේ යම් කිසි අවස්ථාවක අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඔබව දැනුවත් කළොත් මෙන්න මේ සාමූහිකව ඉදිරිපත් කරනු ලැබූ සංගීතයට නැත්නම් නිර්මාණාත්මක රංග රචන අවස්ථාව ඒකල ඉදිරිපත් කිරීමක් ලෙස සිදු කරන්නට කියලා. යම් කිසි අවස්ථාවක ඔබට එහෙම දැනුවත් කිරීමක් සිද්ධ වුණොත් එහෙම අර සාමූහිකව ඉදිරිපත් කිරීම නෙවෙයි සිද්ධ කරන්නේ. එතකොට අපි තනියම ඉදිරිපත් කරන්න වෙනවා. අපිට තනියම ඉදිරිපත් කරන්න පුළුවන් අපේ භාවයන් ඉදිරිපත් කරන්න පුළුවන් අපේ උපරිම තමන්ගේ හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වන විදිහේ සංගීත ඛණ්ඩයක් තෝරාගන්න. එහෙම තෝරාගත්තට පස්සේ ඔබට එහි අර අපි මුලින්ම කිව්ව භාවයන් අවබෝධ කරගෙන ඒ රිද්මය තාලය එහි තියෙන වෙනස්කම් අවබෝධ කරගෙන ඔබට ඒ ඉදිරිපත් කිරීම කරන්නට පුළුවන්. අපි බලමුද පුංචි උදාහරණයක්. ඒ තනියම ඉදිරිපත් කරන්නට උනොත් පමණක් බොහෝ විට ඔබට ඉදිරිපත් කරන්න තියෙන්නේ දැනට නිර්දේශ වෙලා තියෙන්නේ සාමූහික ඉදිරිපත් කිරීමක් තමයි. නමුත් යම් දවසක යම් කාලයකදී ඔබට ඒකල ඉදිරිපත් කිරීමක් සිද්ධ කරන්න වුණොත් එහෙම අන්න ඊට පුංචි උදාහරණයක් තමයි මේ.
ඔබ දුටුවානේ සංගීත කණ්ඩේ හරියට අවබෝධ කරගෙන තියෙනවා සංගීත කණ්ඩේ භාවයන් ගලාගෙන යන විදිය සංගීත කණ්ඩේ රිද්මේ වෙනස් වෙන විදිය අවබෝධ කරගෙන තිබුණා. ඒ සංගීත කණ්ඩේට අනුව තමන්ගේ ශාරීරික මේ නම්‍යශීලීත්වයේ උපරිම ලෙස පාවිච්චි කරලා තමන්ගේ හැඟීම් ප්‍රකාශනය තමන්ගේ ශාරීරික ප්‍රකාශනය තමන්ගේ ඒ ශාරීරික ප්‍රකාශනය තුළ තියෙන සාත්වික අභිනය සහ අංග චලන නැත්නම් ආංගික අභිනය දෙකම උපයෝගී කරගෙන ඉතා ප්‍රශස්ත නිර්මාණයක් ඉදිරිපත් කරා අවකාශයේ ඉතාම බොහොම නිර්මාණශීලීව පාවිච්චි කරලා. හොඳයි. දැන් ඔන්න සාමූහික ඉදිරිපත් කිරීමක් කරන්නේ කොහොමද කියලා නැත්නම් ඒකල ඉදිරිපත් කිරීමක් කොහොමද කරන්න කියලා නිර්මාණාත්මක රංග රචනයේදී ඔබට අවශ්‍ය වන සියලුම උපදේශයන් ඔබට ලැබුණා කියලා මම හිතනවා. ඒ හින්දා අපි බලාපොරොත්තු වෙනවා මගේ දරුවන් සියලුම දෙනා ප්‍රශස්ත මට්ටමේ විශිෂ්ටයින් බවට පත් වෙලා විශිෂ්ටත්වයට පිරිනමන මෙහි උපරිම ලකුණු සීමාව ඔබ ලබා ගන්න. ඒත් එක්කම මේ තුලින්ම ඔබට විශිෂ්ටයෙකු වෙන්නට පරිකල්පනය, චින්තනය දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.